හරි ළමයි. අපි තාම සාකච්ඡා කරන්නේ සාන්ද්‍රණය ඇසුරින් ඉදිරිපත් කරන සමතුලිතතා නියතය ගැන, කේසී ගැන. මම තව පොඩි පැහැදිලි කිරීම ටිකකින් පස්සේ තවත් මේ වගේම ලස්සන සමතුලිතතා නියත ප්‍රකාශනයක් ගැන කතා කරනවා, KP කියලා. ආංශික පීඩන ඇසුරින් සිදු කරන සමතුලිතතා නියතය. ඊට පස්සේ KP සහ KC ගැන යම් හැදෑරීමක් කරලා ඔයාලට පුළුල් අවබෝධයක් ලබා දීලා මම දරුවන්ව අරගෙන යනවා ගණන් හදන්න. KP සහ KC ඇසුරින් අපට ලැබිලා තියෙන ඕනෑම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කිසිදු ගැටලුවක් නැතුව, කිසිම බයක් නැතුව හදන්න පුළුවන් සියලුම ක්‍රම ටික මම කියලා දෙනවා. ඉදිරියේදී එටයි කියලා බලාපොරොත්තු වන ඕනෑම ගානක් KP KC ඇසුරින් ඔයාලට ඉදිරියේදී පාස් පේපර්ස් ප්‍රශ්න වලට එයි කියලා බලාපොරොත්තු වෙ හැකි ඕනෑම ගානක් හදන්න පුළුවන් හැකියාව මම අනිවාර්යෙන් ලබා දෙනවා. මේකෙදි මම ඔයාලා එක එක ගණන් රටාවල් වලට මම හුරු කරන්නේ නැහැ, කොටු කරන්නේ නැහැ. මෙන්න මේ රටාවේ ගණන්, මෙන්න මේ රටාවේ ගණන් කියලා ඔයාලව යාන්ත්‍රික කරන්නේ නැහැ. මම මෙතනදී ඔයාලට ඕනම ගානකට මුහුණ දිය හැකි විදිහට ඔයාලව නිර්මාණය කරනවා. ඔයාලට අවශ්‍ය කරන අවබෝධය ලබා දෙනවා. යාන්ත්‍රික කරන්නේ නැහැ, අවබෝධය ලබා දෙන්නේ. හරි ළමයි. අපි KP ගැන පස්සේ සාකච්ඡා කරමු. අපි තාම ඉන්නේ KC වල. ඔයාලා දැන් පොඩි මාතෘකාවක් දාගන්නකො මෙන්න මෙහෙම. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට. අපි මේ කතා කරපු සාකච්ඡාව තවදුරටත් අපි පොඩ්ඩක් ගැඹුරට අරගෙන යමු. නේද? මොකද MCQ ප්‍රශ්නවලදී අපට මේ හැකියාව අවශ්‍යයි. ගොඩක් අවශ්‍යයි. හොඳ ළමයි. දැන් පොඩි මාතෘකාවක් දාගන්න මෙන්න මෙහෙම. සමතුලිතතා නියත ප්‍රකාශන. සමතුලිතතා නියත ප්‍රකාශන ලිවිය හැකි විවිධ ආකාර. සමතුලිතතා නියත ප්‍රකාශන ලිවිය හැකි විවිධ ආකාර. හැබැයි තමයි ඔන්න මම මෙතනදී එකම සමීකරණ විවිධ ආකාර කිහිපයකට ලියලා පෙන්නන ඔයාලට මෙන්න මේ විදිහට. දැන් NO2 කියන වායුව සමතුලිතයක් දක්වනවා N2O4 කියන වායුවත් එක්ක. N2O4 කියන වායුවත් එක්ක. මේක තුලිත කරන්න මෙතන දෙක දානවා මම. තුලිතයිනේ. හරි. මේ ප්‍රතික්‍රියාවම N2O4 හරි. මේ ප්‍රතික්‍රියාවම මම අනිත් පැත්තට ලියලා පෙන්නනවා මෙතන පොඩ්ඩක්. මේ ප්‍රතික්‍රියාවම අනිත් පැත්තට ලියනවා. N2O4 gas ලියලා මේක මේ පැත්තට ගත්තා, මේක දෙක දකුණු පැත්තට ගත්තා. අර ප්‍රතික්‍රියාවමයි මේක අනිත් පැත්තට හැරුවා. අවුලක් නැහැනේ. හරි. මම තව ප්‍රතික්‍රියාවක් ගන්නවා. ඒක තමයි මම මේ ලියපු ප්‍රතික්‍රියාව දෙකෙන් බෙදනවා ළමයි. මේ ප්‍රතික්‍රියාව දෙකෙන් බෙදනවා. ඒතකොට මෙතන NO2 වෙනවා. NO2. එකක් සමතුලිතයක්. ඒතකොට මේක දෙකෙන් බෙදනවා ළමයි. මෙතන ඉන්නේ 1.2යි N2O4 gas. මෙන්න මේ විදිහට. මම එකම ප්‍රතික්‍රියාව ආකාර කිහිපයකට ලිව්වා. මේක අනිත් පැත්ත හරවලා ලිව්වා. ඊට පස්සේ මේකම දෙකෙන් බෙදලා ලිව්වා මේ විදිහට. හරි. තමයි මම මේ තුන්දෙනා සඳහා සමතුලිතතා නියත ප්‍රකාශන තුනක් ලියන්නම් දැන්. අර KC ප්‍රකාශන තුනක් මම ලියන්න මේ විදිහට. මේ බලන්නකෝ. මෙයාගේ KC ප්‍රකාශනය මට ලියන්න පුළුවන්. KC සමානයි දකුණු පැත්ත නේද? පළවල N2O4 නේ ඵලය. එයාගේ මෙයාගේ ළමයි භෞතික තත්ත්ව දාන්න අනිවාර්යෙන්ම. එයාගේ සාන්ද්‍රණය බෙදනවා මොකෙන්ද ළමයි? දැන් ඔයාලා දන්නවා මේවා. අපි දන්න දේවල් ටිකක් ඉස්සරහට ගැඹුරට යන්නේ. වම් පැත්තේ ඉන්නවා NO2 කියන වායුව. ඒකේ ස්ටොකියමිතිය 2යිනේ. ස්ටොකියමිතික සංගුණකයේ බලයක් විතර දැම්මා. හරි. මේක තමයි මෙතන සමතුලිතතා නියතය. තමයි මෙතන සමතුලිතතා නියතය මොකක්ද? අපි එකක් ලියමු. දැන් ඔයාලත් නෝට් එකක් කරලා. ඔයාලගේ නෝට් එකේ මේක ගන්න ඕනිය. මාත් එක්කම ලියන්න try කරන්න. ඔය මෙතන කොහොමද ලියන්නේ අපි? මෙතන මම ගන්නම් KC dash කියලා. සමානයි දකුණු පැත්තේ ඉන්නවා NO2 gas වගේ දෙකක් නේද? දෙවන බලය. ඒක බෙදන්න වම් පැත්තේ ඉන්නවා N2O4. භෞතික තත්ත්ව දාන gas කියලා. හරි. මම මුලින්ම ඔයාලට මේ දෙන්න අතර පොඩි සම්බන්ධයක් දකින්නේ නැද්ද ඔයාලා? මොකක්ද ඔයාලා දකින්නේ සම්බන්ධය?
ළමයි මේ දකුණු පැත්තේ ප්‍රකාශය දිහා හොඳට බලන්නකෝ. දැන් මම කළේ මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්ත හැරෙව්වා මේ විදියට. මෙතන හිටපු ප්‍රතිඵල මෙතන ප්‍රතික්‍රියක විදිහට යදුවා. හරි. එතකොට මොකද වුනේ? මෙයාගේ කේසී ප්‍රකාශනයයි මෙයාගේ කේසී ප්‍රකාශනය අතර පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? පොඩි සම්බන්ධයක් තියෙනවා. මොකද්ද සම්බන්ධය? ළමයි මෙතන N2O4 උඩ ඉන්නවා. හැබැයි මෙතන N2O4 යට ඉන්නවා. මෙතන NO2 යට ඉන්නවා. මෙතන NO2 උඩ ඉන්නවා. ඔයාලට තේරෙන්නේ නැද්ද? මේ ප්‍රකාශනයම අනිත් පැත්ත හැරලා නේද මෙතන ඉන්නේ? ඒ කියන්නේ පරස්පරයෙන් උඩයට මාරු වෙලා මේ ප්‍රකාශනය මේ විදිහට උඩයට මාරලා තමයි මෙතන ඉන්නේ. හොඳයි. එහෙනම් මට ලියන්න බැරිද මෙන්න මෙහෙම. KC සමානයි මෙන්න මේ ප්‍රකාශනය මම මේ තියෙන ප්‍රකාශනය ළමයි මේක උඩයට නැවත මාරු කරලා ගත්තොත් මේක උඩයට මාරු කරොත් නැවත මේක හැදෙනවනේ. නේ? මේක උඩයට මාරු කළොත් නැවත මේක ලැබෙනවනේ. අපට මේ දකුණු පැත්ත විතරක් උඩයට මාරු කරන්න බෑ ළමයි. මේ පැත්තත් උඩයට මාරු කරන්න බෑ. හරි. මේක උඩයට මාරු කරනවා කියන්නේ මේකත් උඩයට මාරු වෙනවා. ඒතර මෙතන 1 යට C ඩෑෂ් එනවා නේද? ඔව්. එහෙනම් ළමයි KC සමානයි 1 යට KC ඩෑෂ්. ඔන්න එක සම්බන්ධයක් මම ගත්තා. මේක අර අපි මානසික අපි තර්කයෙන් ගන්න ඕනේ මේක. මම ආයෙත් කියන්නම් තේරෙන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් නැත්නම් නැවත වීඩියෝ එක බලන්න මේ ප්‍රකාශනයම මට ගන්න පුළුවන් මේ ප්‍රකාශනේ උඩට මාරු කළොත්. නමුත් සමීකරණ එක පැත්තක විතරක් උඩට මාරු කරන්න බැහැනේ. මේකත් උඩට මාරු කරනවා. එතකොට මේකයි සමානයිනේ. මේක උඩට මාරු කරා මේකට සමානයිනේ. එහෙනම් මේක උඩට මාරු කරා කියන්නේ මේකත් උඩට මාරු වෙනවා. එතකොට මේක උඩට මාරු වුණාට පස්සේ මේකට සමාන වෙනවා. කාරණා පැහැදිලිද? හොඳයි. දැන් අපි මෙයාටත් සමතුලිතතා නියත ප්‍රකාශනයක් ලියමුද? මේ බලන්නකෝ. මෙයාට මම ලියනවා KC ඩබල් ඩෑෂ් කියලා දාමු. සමානයි. මෙතන N2O4 කියන වායුවේ සාන්ද්‍රණයේ එයාගේ බලය ළමයි 1/2 නේද? 1/2. හරි. බෙදීම මේක වම් පැත්තේ ඉන්නේ NO2. එයාගේ සාන්ද්‍රණය. ළමයි මේක දිහා බැලුවම වලට මොකද තේරෙන්නේ? මේක දිහා බැලුවම වලට මොකද තේරෙන්නේ? මට මෙන්න මේ KC සහ මෙන්න මේ KC ඩෑෂ් ඩබල් ඩෑෂ් අතරේ සම්බන්ධයක් කරන් දෙන්න බැරිද ඔයාලට? පොඩ්ඩක් හොඳට බලන්න ළමයි. මෙන්න මේ ප්‍රකාශනයයි මෙතන තියෙන ප්‍රකාශනය අතර තියෙන වෙනස බලන්න මොකද්ද කියලා. මොකද වෙනස? දරුවන්ට පුංචි බාධා කිරීමක් කරනවා මේ පණිවිඩය දෙන්න ඕන නිසා දැන් සමතුලිතතා වීඩියෝ ටික මේ විදිහට බලද්දී ඔයාලට අදහසක් එන්න පුළුවන් ඉදිරියේදී තියෙන නොමිලේ නේද? ඉදිරියේදී නොමිලේ තියෙන මේ සමතුලිතතා වීඩියෝ ටික බලන්න. ඒ වගේම සමතුලිතතා පාඩම කියනම ඔයාලා දන්නව ළමයි ලොකු පාඩමක් මේක අපේ සිලබස් එකේ තියෙන දෙවැන්තම පාඩම ඇත්තම කතාව. මොකද රචනා ප්‍රශ්න 4න් 2ක් විතර අපට කරගන්න පුළුවන් නේ. අපිට කෙමිස්ට්‍රි වල රචනා ප්‍රශ්න 4යිනේ කරන්න තියෙන්නේ. ඕකෙන් 2ක් විතර කරගන්න පුළුවන් මේ පාඩම සම්බන්ධ වෙයි. ඉතින් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් නේ. MCQ ප්‍රශ්න කීප ගොඩක් කරගන්න පුළුවන්. දෙවැන්තම පාඩම අපට තියෙන හොඳම පාඩම. ඉතින් මේ පාඩම සම්පූර්ණ ඉගෙන ගන්න කැමති දරුවෙක් ඉන්නවා නම් හෝ මේ නොමිලේ බලන වීඩියෝ සෙට් එකම බලන්න අවශ්‍ය කරන ආස කරන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුව අනිවාර්යයෙන්ම දිසාපා කියන ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මොකද මගේ තියෙන සියලුම ඉදිරියේදී තියෙන සියලුම වීඩියෝ ටික මේ ඇප් එකේ තමයි තියෙන්නේ. මේ ඇප් එකේ ලස්සනට පිළිවෙල මාතෘකාවෙන් මාතෘකාවට වීඩියෝ ටික තියෙනවා. පිළිවෙලකට තියෙනවා. ඉතින් ඒක හරිය ලේසියි කරන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන ඇප් එකක්. මේ ඇප් එක ඔයාලට පුළුවන් Android ෆෝන් එකක් තියෙනවා නම් Play Store එකේ බලන්න. Play Store එකේ නම ගහලා බලන්න දිසාපා කියලා. ඉතින් ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් ඔය අලුතෙන් එන Huawei ෆෝන් වලට වගේ නම් apps gallery එකක් තියෙන. ඉතින් එයාලගේ apps gallery එකේ දිසාපා කියලා ගහලා බලන්න අනිවාර්යයෙන්ම ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. නොමිලේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන ළමයි. ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න තැනක් තියෙනවා. ඉතින් ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ දරුවන්ට මැසේජ් එකක් එනවා ඇප් එකෙන්. ඒ ඇප් එකේ මැසේජ් එකේ තියෙන අංක ටික ඔයාලට ඇප් එකට ලබා දෙන්න තියෙනවා. ලබා දුන්නට පස්සේ ඔයාලා කෙලිම රෙජිස්ටර් වෙනවා ඇප් එකේ. ඊට පස්සේ නම, පාසල පොඩි විස්තර ටිකක් දීලා රෙජිස්ටර් වෙන්න. ඇප් එකට ගියාට පස්සේ දරුවන්ට ක්‍රිසාන් ජයරත්න කියන මගේ නොමිලේ තියෙන සීලුම වීඩියෝ ටික පිළිවෙලකට දරුවන්ට බලන්න පුළුවන්. සමතුලිතතාව විතරක් නෙවෙයි ඉදිරියේදී මේ වෙනකොටත් කාබනික රසායනය සීලුම පාඩම් ටික වල ඉගෙන ගන්න පුළුවන්. සමතුලිතතාවය සීලුම පාඩම් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට.
දැන් සමතුලිතතාවය ගත්තොත් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට බය නැතුව හොඳට උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතන දෙනවා. ඔයාලා මේ දක්වා කිසිදු පන්තියකදී ලැබපු නැති ඉගෙනීම් රටාවක් ඔයාලට අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ ක්ලාස් එක තුලදී දැක ගන්න පුළුවන් එක විශ්වාසයෙන් කියන්නේ. ඉතින් මේ කාබනික රසායනය, අකාබනික රසායනය, සමතුලිතතාවය සහ අනිකුත් සියලුම පාඩම් හරිම පහසුවෙන් ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඇප් එකක් මේක. අනිවාර්යයෙන් ඉන්ස්ටෝල් කරගෙන මගේ වීඩියෝස් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් කොහොමත් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් මගේ ඉදිරියේදී මගෙන් අවශ්‍ය කරන සියලුම උදව් WhatsApp message එකක් ඇසුරින් 071 89 52 983 මේ ටෙලිෆෝන් නම්බර් එකට message එකක් එවලා මගෙන් අහගන්න ඕනම උදව්වක් මම ඔයාලට කරන්නම්. ඔය මේ ඔයාලගේ මේ කම්පියුටර් එකකින් නේද ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් පරිගණකයකින් එහෙම නැත්නම් Apple phone එකකින් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් එයාලා www.disapa.lk කියන වෙබ්සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා මගෙන් අවශ්‍ය කරන ඒ උදව්ව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි වීඩියෝ කොහොමද දිගටම කරගෙන යන්නේ මේ සියලුම වීඩියෝ ටික මුලින්දලා බලලා නෝට් එක ලස්සන ලියා ගන්න. ඔයාලට ලස්සනට තේරෙයි. ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් තේරෙයි. මුල් වීඩියෝ ටිකෙන්ම ඔයාලට පුළුවන් KP KC ඇසුරින් තියෙන සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතනදී ලබා දෙනවා. වීඩියෝ ටික කොහොමද දිගටම බලාගෙන යන්න ඇප් එක දාගෙන. හරි. අයි බලන්න. මෙතන තියෙන ප්‍රකාශනය මෙතන තියෙන ප්‍රකාශන අතර වෙනස ළමයි මට තේරෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙයාගේ මෙන්න මේ ප්‍රකාශනයේ වර්ගමූලය තමයි මෙතන ඉන්නේ. පිළිගන්නවද? මේ බලන්නකෝ. උඩ කෑල්ලේ වර්ගමූලය කියන්නේ මෙතන කියන භාගය එනවා. යට කෑල්ලේ වර්ගමූලය කියන ළමයි මෙතන දෙක නැති වෙලා යනවා මේ. දැක්කද? මෙයාගේ වර්ගමූලය තමයි මේ ඉන්නේ. එහෙම නේද? ඔව්. එහෙනම් ළමයි මෙයා වර්ගමූලය වුණාම නම් මේ එහෙම නේද? මේ මං ළමයි මේක දිහා බලාගෙන මට ඕන නම් මෙහෙම කරන්න පුළුවන් මේ මෙයාව වර්ගමූලය කරන්න. මේ ප්‍රකාශනයේ වර්ගමූලය ගන්න. ඒතකොට මේක ලැබෙනවනේ. ඔව්. මේ ප්‍රකාශනයේ වර්ගමූලය කියන්නේ මේකට. එහෙනම් මේ ප්‍රකාශනයේ KC වල වර්ගමූලය කියන්නේ මොකද්ද? මේක. එහෙම ගන්න පුළුවන් නේද? ඒක තේරුන්නේ නැද්ද ඔයාලට? ආයිත් බලන්නකෝ. දැන් මට මේක දිහා බැලුවම තේරෙනවා මෙන්න මෙයා මේ දකුණු පැත්තේ ඉන්න කෙනා වර්ගමූලය බවට පත් කළොත් මේකට සමානයි. මෙයාගේ වර්ගමූලය කියන ළමයි මෙතන 1 යට 2 වෙනවා මෙතන 2 කැපිලා යනවා. ඒතර මේක සමානයි. එහෙනම් ඒ විදිහටම ගන්න පුළුවන් මෙයාගේ වර්ගමූල කළොත් ඒක සමානයි මේකටද? එහෙනම් KC වල වර්ගමූලය මම මෙහෙම 1 යට 2 කියලා දාන්නම්කෝ සමානයි. මොකටද? KC එහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. කාරණා පැහැදිලිද? ඕක ඉතින් තව විදිහට ගන්න පුළුවන්. මේ විදිහට ඕන නම් මේ දැන් තව දරුවට මෙහෙම හිතන්න පුළුවන්. මෙන්න මේක වර්ග කළොත් මේ දකුණු පැත්තේ තියෙන ප්‍රකාශය දිහා හොතර බලන්න ළමයි. මේක වර්ග කළොත් මොකද වෙන්නේ? මෙතන වර්ගයක් આવොත් මේ දෙක කැපිලා යට දෙක කැපිලා යනවා. මෙතන වර්ග වෙනවා නේ? මේ ප්‍රකාශන වර්ග කරනවා කියලාමයි උඩත් වර්ග වෙන්න ඕනේ යටත් වර්ග වෙන්න ඕනේ. මෙතන වර්ග කරාම මේ දෙක කැපිලා යනවා. මෙතන වර්ග වෙනවා. ඒ කියන්නේ මේක ආව නේද ළමයි? නේ? උඩ එකක් තියෙන්නේ මෙතන දෙකක්. මෙන්න මෙයා වර්ග කළාම මෙයා ලැබෙනවා නම් මෙන්න මෙයා වර්ග කළාම මෙයා ලැබෙන්න ඕනේ. එහෙනම් KC සමානයි මොකද ළමයි? ඔය KC ඩබල් ඩෑෂ් වල වර්ගය. එහෙම නේද? මෙයා වර්ග කළාම තමයි මේක ලැබෙන්නේ. තමයි මේවා මේ ලියන්න කටපාඩම් කරන්න යන්න එපා. මම මේ සමීකරණ දෙකක් දිහා බලලා අවබෝධයක් ගන්න ප්‍රැක්ටිස් කරන්න. මට ඕකයි ඔයාලට දෙන්න ඕනේ දැනුම මෙතනදී. නැතුව මේ ටික කටපාඩම් කරන්න යන්න එපා. මේ දිහා බලලා අවබෝධයක් ගන්න try කරන්න. මං කියන්නේ තේරෙනවද? ළමයි මේකම නේද මේ තියෙන්නේ? බලන්නකෝ. මම මේ දෙපැත්තම වර්ග කරලා තියෙනවා. මේ ප්‍රකාශනේ දෙපැත්තම වර්ග කරන්නකෝ. මේක වර්ග කරුවොත් මොකද වෙන්නේ? වර්ගමූලය අයින් වෙලා මේක එනවා. මේ පැත්ත වර්ග කරාම මේක ලැබෙනවා. මම මේ කියන දේවල් ගැන නැවත හිතන්න. මේ ඔයාලව හදන්නේ අපේ පේපර් එකේ MCQ ප්‍රශ්නයක් ආවොත් හිතලා උත්තර ගන්න හැටි. අගේ අවබෝධය ලබා දෙන්න. මේක අවශ්‍ය නැහැ කියලා හිතනවා කාටද දරුවෙට? මේක ඕනේ නැහැ කියලා තමයි ඒක නිකන් අල්ලගන්න අමාරු වගේ හිතනවා නම්
අවුලක් නෑ මේක දාලා යන්න. නේද? රචනා ප්‍රශ්නෙක උත්තර ලියන්න මේ වගේ ලොකු අවබෝධයක් අවුන්නේ නෑ. නමුත් දරුවෙක් මම මේ කියපු දේ තේරුම් නැත්නම් නැවත වරක් බලලා හරි කමන්නේ අවබෝධයක් හදලා ගන්නවා නම් තාමත් හොඳයි. හරි. මම ළමයි වීඩියෝ එක නතර කරලා මේක ලියා ගන්න. ළමයි මේ ඔන්න මම ඔය ප්‍රකාශනයම තවත් විදිහට ඔයලා කියලා දෙනවා. තවත් උදාහරණයක් ගන්නවා. මේ බලන්නකෝ. මම ගන්න උදාහරණයක් තමයි මෙන්න මේක. මේ N2 ඉන්නේ. N2 H2 ප්‍රතික්‍රියා කරලා හදනවා NST කියන වායුව. මේක තුලිත කරොත් මෙතන 2යි මෙතන 3යි. මේක තුලිතයි. තමයි මෙයාගේ KC ප්‍රකාශනය ලිව්වොත් මෙයාගේ KC අගය. මෙයාගේ KC අගය මම දෙන්නම් ඔයාලට. මෙයාගේ KC අගය සමානයි 0.2.5 කියලා මම දෙන්නම්. ඒකක ලියලා ඉන්න ඕනේ නැහැ මෙතනදී. මේක තමයි මෙයාගේ KC අගය කියලා මම ඔයාලට දෙන්නේ. අගේ විතරක් ලියමුනම ඒක ක්ලියර්ලිය මෙතන පටලවා ගන්න ඕනේ නැහැ. මොකද අපි KP KC අසුරින් ගණන් නම් හදනවා ළමයි නියමට. ඒක ඉදිරියේදී. අපි තාම මෙතනට ආවේ නැහැ. මට ඕනේ මේ මූලික සංකල්ප ටික හරියට ඔලුවට දාගන්න. එච්චරයි වල කරන්න ඕනේ. මේ බලන්නකෝ. මේ මම තවත් ප්‍රකාශනයක් මේ පැත්ත ලියනවා මෙන්න මෙහෙම. මේ බලන්න. මම ලියනවා මේ ප්‍රකාශනය ළමයි දෙකෙන් බෙදනවා. මේ සමස්ත සමීකරණය මම දෙකෙන් බෙදලා මේ පැත්තේ ලියන්නම්. හරි. මට උදව් කරන්න. මෙයා දෙකෙන් බෙදනවා. ඒතකොට භාගයයි n2. මෙයා දෙකෙන් බෙදුනම 3 බෙදීම 2යි n2. දකුණු පැත්තේ දෙකෙන් බෙදුනම ළමයි NST විතරයි. එහෙමනේ? ඔව්. දැක්කද කර වැඩි? මේ ප්‍රකාශනයම දෙකෙන් බෙදුවා. මේ බලන්න මෙයා දෙකෙන් බෙදුණා. මේක දෙකෙන් බෙදුණා මෙතන 2යි මෙහෙමයි. හරි. මෙයාගේ KC අගය මම ඔයාලගෙන් අහනවා. KC මම මෙතන ඩෑෂ් කියලා ගන්නම්කෝ. මෙයාගේ KC අගය මම ඔයාලගෙන් අහනවා. මෙතන සමතුලිතතා නියතය කීයද කියලායි මම ඔයාලගෙන් අහන්නේ. කීයද? දැන් එක එල්ලෙම සමතුලිතතා නියත බලන්න නැතුව MCQ ප්‍රශ්නයක වගේ ආවොත් කොහොමද මේකට උත්තරේ ගන්න? මේ බලන්නකෝ. මම එකපාරම ගන්න හැටි කියලා දෙන්නම්කෝ. මේ සමීකරණය අතර වෙනස මම බලනවා. මොකද වෙනස? මෙන්න මේ සමීකරණය දෙකෙන් බෙදලා තමයි මෙයා හැදුනේ. එහෙම නේද? ඔව්. මෙන්න මේ සමීකරණය දෙකෙන් බෙදලා තමයි මෙයා හැදලා තියෙන්නේ. එහෙනම් සම්බන්ධය තමයි මෙයාගේ සමතුලිතතා නියතය KC නම් ඒකේ වර්ගමූලය මෙන්න මේකේ වර්ගමූලය තමයි මෙයා. මම ආයෙත් කියන්නම්. මොකද්ද? මම මේක ආපු හැටිත් මම පෙන්නන්නම්. මම මේ දරුවන්ට පොඩ්ඩක් මේක පාරම ගන්න හැටි කියලා දුන්නේ මේ. මෙයා දෙකෙන් බෙදලා නේද මෙයා ලැබුණේ? ඔව් කියන්නේ. ඔව්. එහෙනම් මෙයාගේ KC වල වර්ගමූලය තමයි මෙයාගේ KC වන්නේ. තේරුණාද? හරි. නැත්නම් අනිත් පැත්තෙන් හිතන්නකෝ. මේ සමීකරණය දෙකෙන් ගුණ කළොත් නේද අරක ලැබෙන්නේ? ඔව්. මේ සමස්ත සමීකරණ දෙකෙන් ගුණ කරලා බලනම ඒතර මේක කැපිලා යනවා. මෙතන කැපිලා මෙතන 3 එනවා. මෙතන 2 එනවා. අරක ලැබෙනව නේද? මේක දෙකෙන් ගුණ කරාම තමයි මෙතන ලැබෙන්නේ. එහෙනම් මට සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙන්න මේ KC අගය වර්ග කළොත් තමයි අර යගේ KC අගයට සමාන වෙන්නේ. මේ සමස්ත සමීකරණය දෙකෙන් ගුණ කරාමනේ අර සමීකරණය ලැබෙන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ KC අගය වර්ග කළොත් නේ KC දැස් වල වර්ගය ගත්තොත් ඒක තමයි මෙයාගේ KC වෙන්නේ. ඔය දෙකම එකයි. එහෙම නේද? මේකම තමයි මේත්. බලන්නකෝ. මේ ප්‍රකාශනයේ දෙපැත්තම මම වර්ග කරනවා. සමීකරණයක් වුණාම එක පැත්තට කරනවා අනිත් පැත්තට කරන්න බෑ. මේ පැත්ත වර්ග කළොත් මේක ලැබෙනව නේද? මේ පැත්ත වර්ග කළොත් වර්ගමූලය අයින් වෙලා මේක ලැබෙනවා. මේ පැත්ත වර්ග කළාම මෙතන වර්ග වුණා. එකම දේ ළමයි මම දෙපැත්තකින් හිතුවත් එකම දේ මේ. හරි.
තමයි මේ එහෙනම් මට KC ඩෑස් හොයලා දෙන්නකෝ. මොකක්ද හොඳ සමීකරණය මෙතන? මම මේක ගන්නවා. මේව ලියා ගන්න. ඔන්න මම කරනවා ලියා ගන්න. හරි. ළමයි මේ සමීකරණ මම ආදේශ කරන්නම්කෝ. මට මෙයාගේ KC යගේ ඕනේ. මෙතන සමුද්‍රිත නියතය ඕනේ. ඒක දන්නේ නැහැ. කේන්ද? KC ඩෑස් සමානයි. මෙතන KC යගේ දන්නවනේ කියලා මම මෙතන KC යගේ 0.25යි. 0.25 වර්ගමූලය. ළමයි මම මෙතන ඒකක ලියලා නැහැ. ආගේ විතර ලියුවේ. අවුලක් නැහැනේ. හරි. මේකේ 0.25 වර්ගමූලය තමයි මෙයාගේ සමුද්‍රිත නියතය වෙන්නේ. එන KC ඩෑස් වලට කීය දෙන්න ළමයි? මෙයාගේ වර්ගමූලය කී 0.5 නේද? 0.5 කියලා එනවා. දේසි නේද? ළමයි ඔන්න මම ඒකක ලියන්න නැතුව ගත්තේ. අවුලක් නැහැනේ. හරි. එහෙනම් ළමයි මෙයාගේ සමුද්‍රිත නියතය මොන්න මම හොයාගත්තා. මෙයාගේ සමුද්‍රිත නියතය ඇසුරින් මම මෙයාගේ සමුද්‍රිත නියතය හොයාගත්තා. ලේසි නේද? හරි. වීඩියෝ නතර කරලා මේක ලියා ගන්න. දැන් මම වලට මෙයාගේ KC සහ මෙයාගේ KC අතර සම්බන්ධය මම එකපාරම ගත්තානේ. ඒක තේරුම් නැද්ද දරුවෙක් නම් මේක බලන්න හොඳට තේරෙයි. මොන්න මෙයාගේ KC සඳහා මම ප්‍රකාශන ලියනවා. KC සමානයි මොකද්ද? NH3 gas වල වර්ගය බෙදීම N2 ඉන්නවා. මෙතන H2 කීයක් ඉන්නවද ළමයි? ගණේ වෙනව නේද? මෙතන තුනනේ. හරි. මෙතන KC ඩෑෂ් සඳහා ප්‍රකාශන ලියන්න. මේක කලින් තේරුම් නැත්නම් දැන් හොඳටම තේරෙයි මේ බලන්න. මෙතන N2 ඉන්නවා. යගේ සාන්ද්‍රණී භාගය නේද වර්ගමූලය. මෙතන N2 gas යගේ 3 බෙදීම 2 ඔහොම ඉන්නේ. දැන් ඔයාලා හෙමින් සීරුවේ තමන්ගේ මනස පාවිච්චි කරලා ඔයාලා දැක්කනේ මෙයා මේ සමීකරණය දෙකෙන් බෙදලා තමයි මේක ලැබුණේ. හරි. දැන් මේ සමතුලිතතා ප්‍රකාශන දෙකේ මෙන්න සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශන දෙකේ මේ දකුණු පැත්ත බලන්න මෙයාගේ දකුණු පැත්ත බලන්න. මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ කොටස වර්ගමූලය බවට පත් කළොත් නේද මේක ලැබෙන්නේ? මෙන්න මේ කොටසේ වර්ගමූලය නේද මේ බලන්නකෝ. මෙයා මේ සමස්ත කොටසම වර්ගමූල කරොත් ළමයි මෙතන මෙයා 1/2කින් වැඩි වෙනවනේ. දෙක කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා. මෙතන 1/2 කියනවනේ. එවිල්ලා. මෙතනත් 1/2 ආවම මොකද වෙන්නේ? 3 බෙදීම 2 වෙනවනේ. මෙයාගේ වර්ගමූලය නම් මේ තියෙන්නේ. මෙයාගේ වර්ගමූලය තමයි මේ. ළමයි ඒ කියන්නේ තේරුම මෙන්න මේ සමස්ත සමීකරණයේ වර්ගමූලය බවට පත් කළොත් මෙන්න මේ සමස්ත සමීකරණ ලැබෙනවා කියන එක. හරි. එහෙනම් මට එනවා KC වල වර්ගමූලය නැත්තම් මෙහෙම ලියන්නත් පුළුවන් ඕක. නැත්තම් KC මෙහෙම ලියන්නත් පුළුවන්. වර්ගමූලය සමානයි KC ඩෑෂ්. KC ඩෑෂ්. KC ඩෑෂ් කියලා ඔහොම ලියන්නත් පුළුවන්. ඔය දෙවිදිහටම ලියන්න පුළුවන් නේද? මෙහෙම ලියන්නත් පුළුවන්, මෙහෙම ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. මේක නේද මං ඉස්සෙල්ලා අරගෙන ගන්න හැදුවේ. දැන් ආයෙත් ආපස්සට පොඩ්ඩක් ගිහලා බලන්න ඕන. හරිනේ? හරි ළමයි. එච්චරයි. KC නේද? ඔන්න එහෙනම් මම ඔයාලට ඒ අවබෝධය ලබා දුන්නා. ළමයි මේ මම දැන් ඔයාලට මේ තවත් වැදගත් විෂය කොටසක් කියලා දෙන්න හදන්නේ. ඒ තමයි මේ බහුපියවර ප්‍රතික්‍රියාවක් දුන්නොත්. බහුපියවර ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතය සදා ප්‍රකාශනයක් ලබා ගැනීම. ඔයාලා මෙන්න මෙහෙම දාගන්නකො මාතෘකාවක්. මගේ ඊළඟ වැදගත් විෂය කරුණ මේක. ඔයාලා මාතෘකාවක් දාගන්න බහුපියවර ප්‍රතික්‍රියාවක් සඳහා බහුපියවර ප්‍රතික්‍රියාවක් සඳහා සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. හරි මේ බලන්න. ළමයි මේ මම ඔයාලට දෙනවා ලස්සන ප්‍රතික්‍රියාවක්. ඒක තමයි මෙන්න මේක. මේ බලන්නකෝ. A සහ B A ධන B මම වායුමය අවස්ථාව ගන්නද? ඔව් ගන්නවා. ඔවුලක් නැහැ නේ මෙහෙම. A සහ B ප්‍රතික්‍රියා කරලා A සහ B ප්‍රතික්‍රියා කරලා හදනවා X සහ Y කියලා දෙන්නෙක්.
මේක තමයි මගේ ප්‍රතික්‍රියාව. මේක බහුපියවර ප්‍රතික්‍රියාවක්. මේක බහුපියවර ප්‍රතික්‍රියාවක්. මෙයාගේ සමතුලිතතා නීතිය මම ගන්නම් KC කියලා. KC. හරි. තමයි මේ මම ඔයාලට කියනවා මේක බහුපියවර ප්‍රතික්‍රියාවක් කියලා. මේ බහුපියවර ප්‍රතික්‍රියාව ඇත්තටම පියවර දෙකකින් සිදුවන එකක්. පියවර දෙකකින් වෙනවා. මෙන්න මෙහෙම තමයි වෙන්නේ. මුලින්ම මේ A සහ B ප්‍රතික්‍රියා කරලා මම එක වෙන පෑනකින් ලියන්නම්කෝ මේ බලන්නකෝ. මුලින්ම මේ A සහ B ප්‍රතික්‍රියා කරලා මෙලා වායු පිළ ගන්නම්කෝ. ප්‍රතික්‍රියා කරලා ඒක සමතුලිතයක් හදනවා ළමයි C සහ D කියන සංයෝග දෙක. මේක තමයි පළවෙනි පියවර. මෙයාගේ සමතුලිතතා නියතය මේ පළවෙනි පියවරත් ළමයි සමතුලිතයක් නෙමෙයි තන. මෙයාගේ සමතුලිතතා නියතය මම ගන්නම් KC ඩෑෂ් කියලා. හරි. ළමයි දෙවන පියවර තමයි මෙන්න මේක. මේ හැදුණු C සහ D ඔය හැදුණු C සහ D ඔය දෙන්න එකතු වෙලා තමයි මේ අවසාන ඵල දෙක හදන්නේ. X සහ y හදන්නේ. තාම සරල විදිහට මම මේක දෙනවා සමීකරණ දෙකේ තොරණ හොඳට තේරෙයි. ඔන්න දෙක පියවර. මේක සමතුලිතයක්. එයාගේ සමතුලිතතා නියතය KC ඩබල් ඩෑෂ් කියලා ගන්නවා. හරි. කාරණා පැහැදිලි. මේක තමයි මගේ බහුපියවර ප්‍රතික්‍රියාව. මේක බහුපියවර ප්‍රතික්‍රියාවක්. බහුපියවර ප්‍රතික්‍රියාවක්. ඒ බහුපියවර ප්‍රතික්‍රියාව සිදුවන්නේ මෙන්න මේ පියවර දෙකෙන්. ඇත්තම කතාව එතකොට මෙන්න මේ පියවර දෙකේ එකතුව සමානයි මෙන්න මේ සමස්ත බහුපියවරේ ප්‍රතික්‍රියාවට. මේ පියවර දෙක එකතු කළාම සමාන වෙනවා මේ සමස්ත ප්‍රතික්‍රියාවට. බොරුනම් බලන්න මේ ඔයාලගේ හිතෙන් මේ දෙක එකතු කරන්න. මේ C සහ D මෙතන තියෙන දකුණු පැත්තේ තියෙන C සහ D ට කැපිලා යනවා නේද? ඔව් කැපිලා යනවා. ඒතර A හා B වම් පැත්තේ ඉන්නවා. X සහ Y දකුණු පැත්තේ ඉන්නවා. මේ පියවර දෙක එකතු කළාම සමස්ත ප්‍රතික්‍රියාව ලැබෙනවා. හරි. මෙවැනි අවස්ථාවකදී මට මෙන්න මේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මොකක්ද දන්නවද ප්‍රකාශනය? මේ බලන්නකෝ ළමයි. ඒක හොඳටම තේරෙලා මෙහෙම මම KC ඩෑෂ් සඳහා මම ප්‍රකාශනයක් ලියන්න මේ විදිහට මේ බලන්නකෝ. KC ඩෑෂ් සමානයි. මේ පළමු ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය සමානයි. මෙයා KC ඩෑෂ් සමානයි මොකටද ළමයි? දකුණු පැත්තේ ඉන්න X CD නේ C මෙයාගේ සාන්ද්‍රණය D මෙයාගේ සාන්ද්‍රණය බෙදන්න මේ ප්‍රතික්‍රියාවට සමතුලිතතා නියමය දාන්න තියෙන්නේ. ඒතර සමතුලිතතා නියතේ සමානයි දකුණු පැත්තයි බෙදීම වම් පැත්තයි. A B හරි. මේක පළවෙනි සමීකරණය. ළමයි ඔය විදිහට මම දෙවන සමීකරණයක් ලියන්න දකුණු පැත්තේ. මේ මෙන්න මෙයාට දෙක පියවර සඳහා. මේ එක පියවර සඳහා ඊට පස්සේ දෙක පියවර සඳහා මම ලියනවා. ළමයි මෙයාගේ සමතුලිතතා නියතය KC ඩබල් ඩෑෂ් සමානයි මොකටද? දකුණු පැත්තේ ඉන්නවා X සහ Y කියලා. X gas Y gas බෙදීම වම් පැත්තේ ඉන්නවා කවුද? C D හරි. මේක දෙවෙනි සමීකරණය. දැන් මම මේ පළවෙනි සමීකරණය දෙවන සමීකරණය වැඩි කළොත් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මෙතන වැඩි කළොත් මොකක් වෙයිද? එක දෙකෙන් වැඩි කළොත් මොකද වෙන්නේ ළමයි? එක වැඩි කරනවා දෙකෙන් මොකද වෙන්නේ? KC ඩෑෂ් වැඩි කිරීම KC ඩබල් ඩෑෂ් සමානයි මොකටද ළමයි? මේ දෙන්නගේ ගුණිතය සමානයි. මේ දෙන්නගේ ගුණිතය ඇතනේ. මෙතන මොකද වෙන්නේ ළමයි? මෙන්න මේ ඉර උඩ තියෙන C සහ D මෙන්න මේකේ ඉර යට තියෙන C සහ D ට කැපිලා යනව නේද ළමයි? මේ ප්‍රකාශනය ගුණ කළාම මේකේ උඩ තියෙන C සහ D කැපිලා යනවා මේකේ යට තියෙන C සහ D ට. ඒතර ලැබෙන්නේ මොකද්ද? ලැබෙන එක කියන්නේ කෙලිම ළමයි XY උඩ තියෙනවා යට තියෙන මොකද්ද ළමයි? මේ දෙකයි කැපිලා ගියානේ. මෙන්න මේක යට තියෙනවා A B තමයි මේ වගේ තැනකදී ඔයාලා කපන්න එපා. මම ඔයාලට තේරෙන්න ඔයාලට පේන්න ඕන නිසා කපන්නම්. මේ C ට මේ C කැපෙනවා. මේ D ට මේ D කැපෙනවානේ. ඒතර උඩ ඉතුරුන මේ දෙන්න, යට ඉතුරුන මේ දෙන්න. මේ තමයි මේ මොකද්ද?
xy බෙදීම AB කියන්නේ මොකද්ද? xy කියන්නේ මේ සමස්ත ප්‍රතික්‍රියාවේ දකුණු පැත්තේ හැදෙන ඵල. AB කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාවේ වම් පැත්තේ තියෙන ප්‍රතික්‍රියක. ළමයි, ඒතකොට මේ සමස්ත ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නීතිය KC නේද මේ? ඒ දකුණු පැත්ත බෙදීම වම් පැත්තනේ මේ තියෙන්නේ. දැන් මේ KC නේද? ඔව් ළමයි මේ KC. එහෙනම් ඔයාලට එනවා මේ සම්බන්ධය හොඳටම තේරෙනවා දැන් ළමයි. KC කියන්නේ මොකක්ද එතකොට? පළමු පියවරේ සමතුලිතතා නීතිය වැඩි කිරීම, දෙවන පියවරේ සමතුලිතතා නීතිය. එතකොට සම්බන්ධයක් එනවා සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නීතිය සමානයි. සමස්ත ප්‍රතික්‍රියා සමතුලිතතා නීතිය සමානයි එක් එක් පියවරයන් වල සමතුලිතතා නීතියන් වල ගුණිතය. ඔය තමයි මට දැන් කියලා දෙන්න ඕනේ. නේද? ඉතින් මේ සියලුම දේවල් දැනගෙන නේද ළමයි අපි ගණන් හදන්න යන්න ඕනේ. නිකන් ආවට ගියාවට නිකන් ටට්ටක් ගාලා ආසාවට ගණන් හදලා යාන්ත්‍රික වෙලා වැඩක් නෑ ළමයි. හරි අවබෝධයෙන් අපි යමු. හරි ලස්සන හරි පිළිවෙලකට හරි සංයමකින් යමු. එතකොට තමයි සබ්ජෙක්ට් එක පිහිටන්නේ. මේ බලන්නකෝ. මොකද්ද දැන් මේක ඇත්තට ඔයාලා ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියා ගන්නකෝ. යම් සමතුලිත ප්‍රතික්‍රියාවක් පියවර කිහිපයක එකතුවක් ලෙස ලිවිය හැකි නම් එම සමතුලිත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය මොකට සමාන වෙන්නේ? එක් එක් පියවරයන්හි සමතුලිතතා නියතවල ගුණිතයට සමාන වේ. එක් එක් පියවරයන්හි සමතුලිතතා නියතයන්හි ගුණිතයට සමාන වේ. කාරණා පැහැදිලිද? හොඳයි ළමයි. එහෙනම් වීඩියෝ එක නතර කරලා මේක ලියා ගන්න. ළමයි සමහර විට පියවර 3කින් වුණා කියමුකෝ, පියවර 4කින් වුණා කියමුකෝ. ඒ සියලුම පියවරයන් වල සමතුලිතතා නීතියත් එක්ක ගුණ කරන්න. ඒතකොට සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නීතිය එනවා. හරි. එච්චරයි. වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. ළමයි දැන් වලට දැනෙනවද? සමතුලිතතාවය නිකන් පුළුවන් වීගෙන එනවා වගේ. තාම අපි එක ගානක්වත් හැදුවේ නැහැ. තාම මේ අවබෝධය දෙන්නේ. හැබැයි මේ දෙන අවබෝධය තුල ඔයාලට MCQ ප්‍රශ්න නම් මහ ලොකු දෙයක් නෙවෙයි. රචනා ප්‍රශ්නට උත්තර ලියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. කොහොම අල්ලගෙන යමු. ළමයි මම මේ දැන් කියලා දුන්න විශේෂ කාරණාව සඳහා පොඩි උදාහරණයක් දෙන්නද? දැන් මම කියවනේ පියවර කීපයකින් වෙනවා නම් යම් ප්‍රතික්‍රියාවක් එක් එක් පියවරයන් වල සමතුලිතතා නීතිය ගුණ කරාම මොකටද සමාන වෙන්නේ? සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නීතියට සමාන වෙනවා. හරි. මේ බලන්නකෝ ළමයි. ළමයි මම තව ප්‍රතික්‍රියාවක් දෙනවා මෙන්න මේ විදියට. මේක තමයි මගේ සමස්ත ප්‍රතික්‍රියාව. මොකක්ද දන්නවද? N2RUI O2RUI ප්‍රතික්‍රියා කරලා හදනවා සමතුලිතයක් NO2 වායුව හැදෙනවා. NO2 වායුව හැදෙනවා. මෙතනදී මේක තුලිත කරන්නම් මම. මෙතන නයිට්‍රජන් දෙකක් ඉන්න මේක 2යි. O4ක් ඉන්න නිසා මෙතන 2 දානවා. ගැටලුවක් නැහැ. හරි. මෙයාගේ සමතුලිතතා නියතය මම ලියන්නම් KC කියලා. මේ සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නීතිය KC කියලා ගන්නවා. මේක තමයි ළමයි බහුපියවර ප්‍රතික්‍රියාව. මේක බහුපියවර ප්‍රතික්‍රියාව. මගේ පියවර දෙක ලියන්නද මම? මේක පියවර දෙකකින් වෙන්නේ. පළවෙනි පියවර මෙන්න මේක. පළවෙනි පියවර තමයි මෙන්න මේක. N2RUI O2RUI ප්‍රතික්‍රියා කරලා සමතුලිතයක් විදිහට හදනවා NO වායුව. ඒ වගේ දෙකක්. මේක තමයි එක පියවර. මේකේ සමතුලිතතා නියතය මම ගන්නම් KC ඩෑෂ් කියලා. දරුවන්ට පුංචි බාධා කිරීමක් කරනවා මේ පණිවිඩය දෙන්න ඕන නිසා දැන් සමතුලිතතා වීඩියෝ ටික මේ විදිහට බලද්දී ඔයාලට අදහසක් එන්න පුළුවන් ඉදිරියේදී තියෙන නොමිලේ නේද? ඉදිරියේදී නොමිලේ තියෙන මේ සමතුලිතතා වීඩියෝ ටික බලන්න. ඒ වගේම සමතුලිතතා පාඩම කියනවා ඔයාලා දන්නවා ළමයි ලොකු පාඩමක් මේක අපේ සිලබස් එකේ තියෙන දෙවන්තම පාඩම ඇත්තම කතාව.
මොකද රචනා ප්‍රශ්න 4න් 2ක් විතර අපිට කරගන්න පුළුවන් නේ. අපිට කෙමිස්ට්‍රි වල රචනා ප්‍රශ්න 4යිනේ කරන්න තියෙන්නේ. ඕකෙන් 2ක් විතර කරගන්න පුළුවන් මේ පාඩම සම්බන්ධ වෙන්නේ. ඉතින් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් නේ. MCQ ප්‍රශ්න කීප ගොඩක් කරගන්න පුළුවන්. දැවෙන්දම පාඩම අපිට තියෙන හොඳම පාඩම. ඉතින් මේ පාඩම සම්පූර්ණ ඉගෙන ගන්න කැමති දරුවෙක් ඉන්නවා නම් හෝ මේ නොමිලේ බලන වීඩියෝ සෙට් එකම බලන්න අවශ්‍ය කරන ආස කරන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා අනිවාර්යයෙන්ම දිසාපා කියන ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මොකද මගේ තියෙන සියලුම ඉදිරියේදී තියෙන සියලුම වීඩියෝ ටික මේ ඇප් එකේ තමයි තියෙන්නේ. මේ ඇප් එකේ ලස්සනට පිළිවෙල මාතෘකාවේ මාතෘකාවට වීඩියෝ ටික තියෙනවා. පිළිවෙලකට තියෙනවා. ඉතින් ඒක හරිය ලේසියි කරන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන ඇප් එකක්. මේ ඇප් එක වලට පුළුවන් Android ෆෝන් එකක් තියෙනවා නම් Play Store එකේ බලන්න. Play Store එකේ නම ගහලා බලන්න දිසාපා කියලා. ඉතින් ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් ඔය අලුතෙන් එන Huawei ෆෝන් වලට වගේ නම් apps gallery එකක් තියෙන. ඉතින් එයාලගේ apps gallery එකේ දිසාපා කියලා ගහලා බලන්න අනිවාර්යයෙන්ම ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. නොමිලේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන ළමයි. ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න තැනක් තියෙනවා. ඉතින් ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ දරුවන්ට මැසේජ් එකක් එනවා. ඇප් එකෙන්. ඒ ඇප් එකේ මැසේජ් එකේ තියෙන අංක ටික මැසේජ් එකේ තියෙන අංක ටික ඔයාලට ඇප් එකට ලබා දෙන්න තියෙනවා. ලබා දුන්නාට පස්සේ ඔයාලා කෙලිම රෙජිස්ටර් වෙනවා ඇප් එකේ. ඊට පස්සේ නම, පාසල පොඩි පොඩි විස්තර ටිකක් දීලා රෙජිස්ටර් වෙන්න. ඇප් එකට ගියාට පස්සේ දරුවන්ට ත්‍රිසන් ජයරත්න කියන මගේ නොමිලේ තියෙන සීලුම වීඩියෝ ටික පිළිවෙලකට දරුවන්ට බලන්න පුළුවන්. සමතුලිතතාව විතරක් නෙවෙයි ඉදිරියේදී මේ වෙනකොටත් කාබනික රසායනය සීලුම පාඩම් ටික වල ඉගෙන ගන්න පුළුවන්. සමතුලිතතාවය සීලුම පාඩම් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට. දැන් සමතුලිතතාවය ගත්තොත් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට බය නැතුව හොඳට උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතන දෙනවා. ඔයාලා මේ දක්වා කිසිදු පන්තියකදී ලැබපු නැති ඉගෙනීම් රටාවක් ඔයාලට අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ ක්ලාස් එක තුලදී දැක ගන්න පුළුවන් එක විශ්වාසයෙන් කියන්නේ. ඉතින් මේ කාබනික රසායනය, අකාබනික රසායනය, සමතුලිතතාවය සහ අනිකුත් සියලුම පාඩම් හරිම පහසුවෙන් ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඇප් එකක් මේක. අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරගෙන මගේ වීඩියෝස් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යයෙන් WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් කොහොමත් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් මගේ ඉදිරියේදී මගෙන් අවශ්‍ය කරන සියලුම උදව් WhatsApp message එකක් ඇසුරින් 071 89 52 983 මේ ටෙලිෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවලා මගෙන් අහගන්න ඕනම උදව්වක් මම ඔයාලට කරන්නම්. ඔය මේ ඔයාලගේ මේ කම්පියුටර් එකකින් නේද ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් පරිගණකයකින් එහෙම නැත්නම් Apple ෆෝන් එකකින් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් එයාලා www.disapa.lk කියන වෙබ්සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා මගෙන් අවශ්‍ය කරන ඒ උදව්ව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි වීඩියෝ කොහොමද දිගටම කරගෙන යන්නේ මේ සියලුම වීඩියෝ ටික මුලින්දලා බලලා නෝට් එක ලස්සන ලියා ගන්න. ඔයාලට ලස්සනට තේරෙයි. ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් තේරෙයි. මුල් වීඩියෝ ටිකෙන්ම ඔයාලට පුළුවන් KP KC ඇසුරින් තියෙන සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතනදී ලබා දෙනවා. වීඩියෝ ටික කොහොමද දිගටම බලාගෙන යන්න ඇප් එක දාගෙන. හරි. ගැටලුවක් නැන්නේ. හරි. මේ ඊට පස්සේ දෙවන පියවර වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ හැදුන NO, ඔය හැදුන NO ගෑස් දෙකම නැවත O2 එක ප්‍රතික්‍රියා කරනවා. එකක් සමතුලිතයක්. අවසානයේදී මෙන්න මේ ඵලය හැදෙනවා. NO2 ගෑස් දෙකක් හැදෙනවා. මේක දෙක පියවර. තුලිතයි නේද තමයි මේ NO2 දෙකක් හැදුනොත් මෙතන නයිට්‍රජන් දෙකක් ඉන්නවා, මෙතන නයිට්‍රජන් දෙකයි. මෙතන ඔක්සිජන් හතරක් ඉන්නවා, මෙතන දෙකයි, මෙතන දෙක හතරයි. හරි. මෙයාගේ සමතුලිතතා නියතය මේ දෙවන පියවරේ සමතුලිතතා නියතය මම ගන්නවා KC ඩබල් ඩෑෂ් කියලා. දැන් දරුවන්ට මොකද්ද හිතෙන්නේ? මේ පියවර දෙක ඔයාලගේ හිතෙන් එකතු කරලා බලන්න. වීඩියෝ එක නතර කරලා හරි කමන්නේ. මේ දෙක එකතු කරාම මේ සමස්ත ප්‍රතික්‍රියාව වෙනව නේද? බලන්නකෝ. මේ දෙක එකතු කරාම මේ NO-ට මම මේක ඔයාලට තේරෙන නිසා කපලා දාන්නම්. මෙන්න මෙයාට මේ දකුණු පැත්තේ NO කැපිලා යනවනේ. මේ දෙක මේ සමීකරණ දෙක එකතු කරන්න හිතෙන්. මේ දෙක කැපිලා යනවා. එතකොට මේ O2 දෙක එකතු වෙලා 2 O2 හැදෙනවා. මේ N2 කොහොමත් ඉන්නවා. දකුණු පැත්තේ මේ NO2 දෙක ඉන්නවා. එහෙනම් 1 සහ 2 පියවර එකතු කළාම සමානයි නේද සමස්ත ප්‍රතික්‍රියාවට? ඔව්. එහෙනම් මට සම්බන්ධය කියන ළමයි සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නේද KC නම් KC සමානයි මොකටද? මේ පියවර දෙකේ සමතුලිතතා නීතිය වල ගුණිතයට KC බෑස් ගුණ කිරීම KC ඩබල් මොකද හිතෙන්නේ?
මොකද හිතෙන්නේ? දැන් දැනෙනවද සබ්ජෙක්ට් එක? ආදරය හිතනවද? සබ්ජෙක්ට් එකට ආස හිතනවද? කැමැති හිතනවද? මට ඕනියන්නේ ඒකයි. මීටත් වඩා ගැඹුරු දේවල්, මීටත් වඩා ගැඹුරු සාකච්ඡාවන් මම ප්‍රශ්න සාකච්ඡා කරද්දි කරන්නම්. මම තාම එක ප්‍රශ්නයක්වත් සාකච්ඡා කරේ නැහැ. මම තාම එක ගානක්වත් වලට ගණන් හදලා පෙන්වුවේ නැහැ. හරි. අපි ගණන් හදමු. මම නිතරම කියන්නේ ඒකයි. සමහර දරුවෝ ඉල්ලන්නේ ගණන් නම්. ගණන් හදමු, බය වෙන්න එපා. එපා හිතනකම් ගණන් දෙන්න. මුලින්ම අපි මේ ලොජිකල් පාර්ට් එක ඔළුවට දාගමු ලස්සනට. එහෙම නේද? හොඳයි ළමයි. මම ඔයාලට කිව්වනේ KC කියන සමුද්‍රිත්තා නියතයට අමතරව මෙන්න මේකට අමතරව තවත් සමුද්‍රිත්තා නියතයක් ගැන මම ඔයාලට සාකච්ඡා කරනවා කියලා. මොකක්ද ඒක? KP කියලා මම කිව්ව මතකද? අන්න ඒක ගැන කතා කරන්න තමයි මම දැන් සූදානම් වන්නේ. තමයි මේ දෙකේ වෙනස. මේ දෙන්නම කැපිටල් K තියෙන ළමයි මේවා. මේ මෙතනදී මේ KC කියන්නේ සාන්ද්‍රණය ඇසුරින් සිදු කරන සමුද්‍රිත්තා නියතය. සාන්ද්‍රණය ඇසුරින් ප්‍රකාශ කරන සමුද්‍රිත්තා නියතය. තමයි KP කියන්නේ පීඩන ඇසුරින්. පීඩන ඇසුරින් ප්‍රකාශ කරන සමුද්‍රිත්තා නියතය. දැන් මේක ගැන අපි දන්නවා. මේක ගැන තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. මම ඔයාලට ප්‍රශ්නයක් අහන්නද? සාන්ද්‍රණ කිව්වම වායු පද්ධති වලටත් ඕක දාන්න පුළුවන් නේ. සාන්ද්‍රණ වායු පද්ධතියක සාන්ද්‍රණය ගැන අපි කතා කරන්න පුළුවන්. ඒ වගේම ද්‍රාවණයක මොකක් ද්‍රාවණයක සාන්ද්‍රණ ප්‍රකාශ කරන්න පුළුවන් ද්‍රාවණ. එතකොට KC කියන සමුද්‍රිත්තා නියතය අපට වායුමය පද්ධති සඳහාත් නැත්නම් ද්‍රවමය පද්ධති සඳහාත් යොදා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් ළමයි පීඩනය ගැන කතා කරද්දී වායු සඳහා විතර නේද පීඩනයක් කතා කරන්නේ? ද්‍රාවණ සඳහා අපි කතා කරනවද? පීඩනයක් නැහැ. ඒ නිසා KP කියන සමුද්‍රිත්තා නියතය අපට ගන්න පුළුවන්නේ වායුමය පද්ධති සඳහා පමණයි. කාරණා පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලා දැන් මාතෘකාවක් දාගන්න. වායුමය පද්ධති සඳහා සමුද්‍රිතතා නියතයක් ලබා ගැනීම. වායුමය පද්ධති සඳහා සමුද්‍රිතතා නියතය. වායුමය පද්ධති සඳහා සමුද්‍රිතතා නියතය. හරි. ඔය මේ මම ඔයාලට පොඩි සමීකරණ කීපයක්ම ගන්නම් මෙතන උදාහරණ විදිහට පෙන්නන්න. එකක් තමයි මෙන්න මේක. N2 වායුව මතකද ප්‍රතික්‍රියාව H2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදුව මොකද්ද? සමුද්‍රිත ප්‍රතික්‍රියාවක් මෙතන. එතන හැදුනා NH3 නේද? ඇමෝනියා කියන වායුව හැදුනා. මෙතනදී දෙකක් මෙතන දැම්මොත් නයිට්‍රජන් තුලිතයි. හයිඩ්‍රජන් 6ක් ඉන්න නිසා මෙතන 3 දැම්මා. තුලිතයි නේද? මම මේ ප්‍රකාශය සඳහා මෙන්න මේ සමීකරණය සඳහා මෙන්න මේ සමුද්‍රිත පද්ධතිය සඳහා KP කියන සමුද්‍රිතතා නියත දැන් ලියනවා. හරි. ඊට පස්සේ තව එකක් ගන්නවා. N2O4 හැදෙනවා. NO2 වායු දෙකක් තුලිතයි නේද? රට අවශ්‍ය නම් මේක දකුණු පැත්ත ලියලා මේක වම් පැත්ත ගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. තමයි මේකත් වායුමය පද්ධතියක්, මේකත් වායුමය පද්ධතියක්. එහෙනම් මට KP කියන සමුද්‍රිත්තා නියතය මෙතන යොදා ගන්න පුළුවන්. බලන්න මම කරන වැඩේ. තමයි මේ ඊට කලින් වලට මතක්ද කියලා බලන්න. මුලින්ම KC ලියලා බලමුද නිකමට. නැවත මතක් වෙන්න. KC කොහොමද ලියලාමයි? දකුණු පැත්තේ ඇමෝනියා වායුව ඉන්නවා. වායුමය බහුතත් දාන්න. එයාගේ ස්ටෝකියමීටර සංගුණික දෙකනේ. හරි. බෙදීම N2 මේක දන්න දෙයක් වෙලා ලියන්නේ. මෙතන H2 වල කීයද ළමයි? මෙතන 3 ස්ටෝකියමීටර නිසා 3 වෙනි බලයට නම් ගන්න. මම මේ තාම KP ලිව්වේ නැහැ KC ලියන්නේ නිකමට. මෙතනත් KC කියන්නේ නිකමට ළමයි. KC සමානයි දකුණු පැත්තේ NO2 වායුව. ඒකේ දෙකක් නේ. මේ ස්ටෝකියමීටර සංගුණික දෙකනේ. බෙදීම N2O4. ළමයි මෙයාලගේ ඒකක සාන්ද්‍රණය මෙයාලගේ සාන්ද්‍රණය ඒකකය ඩෙසිමීටර මවුල වලින් ඉදිරිපත් කළොත් මෙයාලගේ සාන්ද්‍රණ ඩෙසිමීටරයට මවුල වලින් ඉදිරිපත් කළොත් අපට අවශ්‍ය නම් ඝන මීටරයට මවුල වලින් ලියන්න පුළුවන්. අපට අවශ්‍ය නම් ඝන මීටරයට මවුල වලින් ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මෙන්න මේකින් ඉදිරිපත් කළොත් මෙයාගේ ඒකකය මට කියන්නකෝ. මෙයාගේ ඒකකය කියන්නකෝ. ළමයි මේ උඩ තියෙන සාන්ද්‍රණ දෙකක් යට තියෙන සාන්ද්‍රණ හතරක් නේ. මෙතන 3යි මෙතන 1යි කියන සාන්ද්‍රණ හතරක් තියෙනවා. උඩ 2 යට 4යි කියන්නේ කැපිලා ගියාම මොකද වෙන්නේ? උඩ සාන්ද්‍රණ දෙකට යට 4 කැපිලා ගියාම යට දෙකක් ඉන්නවනේ සාන්ද්‍රණ. ඒ දෙක උඩට ගන්න.
මේ වගේ දෙන්නේ කුඩට ගන්න. මොකද වෙන්නේ එතකොට? මවුල ඍණ 2 වෙනවා. ඩෙසිමීටර් 6 වෙනවනේ. මේ වගේ දෙන්නේ කියලා මෙතන 2ක් දැම්මොත් මෙතන 2 මෙතන 6නේ. ඔක උඩ ඉර උඩට ගත්තට පස්සේ මෙතන ඍණ 2 වෙනවා මේක ධන 6 වෙනවා. හරි. මෙයාගේ ඒක පොඩ්ඩක් ලියලිමු ළමයි නිකමට. ඒක. උඩ සාන්ද්‍රණ වර්ගයක් ඉන්නවා යට එක සාන්ද්‍රණයක් ඉන්නවා. උඩ වර්ගයට යට එක සාන්ද්‍රණයක් කැපිලා ගියාම එක සාන්ද්‍රණයක් උඩ ඉතිරි වෙනවා. මවුල ඝන ඩෙසිමීටරයට. හරි. ඔන්න සාන්ද්‍රණ ඇසුරින් කතාව හරි. ඒක දැන් අපි දන්න දෙන්නේ මම ලියුවේ. සාන්ද්‍රණ ඇසුරින් කරන කතාව අපි දන්නවා. මේ සාන්ද්‍රණ ඇසුරින්. මේ මොකද ළමයි? සාන්ද්‍රණ ඇසුරින්. ඔය සාන්ද්‍රණ ඇසුරින්. එහෙම නේද ළමයි? මේ මොකද්ද? සාන්ද්‍රණ ඇසුරින්. අපි දැන් බලමුද පීඩන ඇසුරින්. අර KP කියන සමුද්‍රිකතා නීතිය ගමු. මේ බලන්න ළමයි. පීඩන ඇසුරින් KP සමානයි මෙන්න මෙහෙම. දකුණු පැත්තේ ඉන්න අයගේ ආංශික පීඩනය ළමයි මේ. NST වල ආංශික පීඩනය කොහොමද ලියන්නේ? P NST gas. PNST gas. ළමයි යාගේ ස්ටෝකියෝමීටර් දෙක නිසා මෙතන කොටු වරහන් දාන්න එපා. මෙන්න මේ වගේ වරහනක් දාලා බලයට නංවන්න. මෙයාගේ ස්ටෝකියෝමීටර් දෙක නිසා මෙහෙම දෙක දාන්න. මේක ළමයි කොටු වරහනක් දැම්මොත් සාන්ද්‍රණීය කියන පදය හැඳුන්වන්නේ. මෙතන මේ කොටු වරහනක් තියෙනවා ළමයි මෙතන. කොටු වරහන් දැම්මොත් ළමයි සාන්ද්‍රණීය කියන පදේ තියෙන්නේ. මේ කොටු වරහන්. මෙතන කොටු වරහනක් නෙවෙයි. සාමාන්‍ය මේකක්. දැන් ඔයාලගේ රිසෝස් බුක් එක අලුතෙන් බලන්න ළමයි. රිසෝස් බුක් එකේ ලස්සන මෙහෙම වරහනක් දාලා තමයි දෙක දාලා තියෙන්නේ. නමුත් ගොඩක් ඉස්සර කට්ටිය කලේ නිකම්ම මේ වරහනක් දාන්න නැතුව මෙතනින් දෙක දැම්මා. දැන් එහෙම කරන්නේ නැහැ. හරි. මේක හරි. දැන් වම් පැත්ත ඇගේ ආංශික පීඩනය. N2 වල ආංශික පීඩනය. P N2. එයාගේ කොහොමද ස්ටෝකියෝමීටර් එකයින් ළමයි ඔය විදිහම තියන්න. ගුණ කිරීම. මෙයාගේ P H2 වල ආංශික පීඩනය. ළමයි ඒ වගේ තුනක් ඉන්නව නේද මෙතන? එහෙනම් මේක නෝමල් මෙහෙම වරණක් දාලා තුන කරන්න. එච්චරයි. කාරණා පැහැදිලි ළමයි. මේවා ලියද්දි වීඩියෝ එක නතර කරලා ලියන්න. හරි. මෙයාගේ ඒකක මට කියන්නකෝ. ඒකක. ඔයාලා හිතන්නකෝ පීඩනය විදිහට ගත්තේ nm ඍණ 2 කියන එකකේ කියලා. නැත්නම් පැස්කල් ගන්නත් පුළුවන්. nm ඍණ 2 කියන එක ගත්තොත් කොහොමද මේක ලියන්නේ? උඩ තියෙනවා පීඩන 2ක්. යට තියෙනවා පීඩන 4ක්. මෙතන 3යි මෙතන 1යි කියන 4ක් තියෙනවා. එතකොට යට පීඩන 2ක් ඉතුරු වෙනවානේ. උඩ 2කට කැපිලා ගියාම යට පීඩන 2ක් ඉතුරු වෙනවා. පීඩන 2ක් කියන්නේ මොකද්ද ළමයි? මෙතන 2 මෙතන ඍණ 4. ඔහොම ඉන්නේ. ඉර යට පීඩන 2ක් ඉන්නවා. ඕක ඔය විදිහට උඩට ගන්න. උඩ ගත්තම n ඍණ 2 වෙනවා. m ධන 4 වෙනවා. ඔක තමයි ඒකකය. m මුලට ලියුවත් කමක් නැහැ ළමයි. m4 ඍණ 2 කියලා ලියුවොත් m මුලට අරගෙන m4 n ඍණ 2 කියලා ලියුවත් කමක් නැහැ. මෙහෙම. m4 n ඍණ 2 කියලා ලියුවත් කමක් නැහැ. හරි. අපි ওই විදිහටම මෙයාටත් ලියමුද KP සඳහා ප්‍රකාශනයක්. KP සමානයි ළමයි මේවා වීඩියෝ එක නතර කරලා ලියලා ඉවරලා තමයි ඔයාලා මේකත් එක්ක එකතු වෙන්න ඕනේ. වැඩක් කරද්දි පිළිවෙලට ලියන්න. කරන්න. හරි. දකුණු පැත්තේ P කාගේද? NO2 වල ආංශික පීඩනය නේද? ළමයි මේ වගේ දෙකක් ඉන්නවා මෙතන. ඒ නිසා වරහනක් දාලා දෙක දැම්මා. බෙදීම වම් පැත්තේ N2O4 විතරයි ඉන්නේ. P N2O4 N2O4 වල ආංශික පීඩනය. එච්චරයි. හරි. මට මෙයාගෙත් ඒකකය කියන්නකෝ. ඒකකය. ළමයි උඩ පීඩන දෙකක් ඉන්නවා. යට එක පීඩනයක් ඉන්නවා. එතකොට උඩ පීඩන දෙකට යට එකක් කැපිලා ගියාම උඩ එක පීඩනයක් ඉතුරුලා ඉන්නවා. nm ඍණ 2. කාරණා පැහැදිලිද? හොඳයි ළමයි. මේ මොකද්ද ලිව්වේ? පීඩන ඇසුරින්. පීඩන ඇසුරින්. ඒතර වායි මේ පද්ධතියකට සාන්ද්‍රණ ඇසුරින් ප්‍රකාශ කරන්නත් පුළුවන්, පීඩන ඇසුරින් ප්‍රකාශ කරන්නත් පුළුවන්. මේ පීඩන ඇසුරින්. එච්චරයි. සරලයි නේද? හොඳයි ළමයි. එච්චරයි. එහෙනම් වීඩියෝ එක නතර කරලා අවශ්‍ය දේවල් ලියා ගන්න. මේ දෙන සියලුම දැනුම ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ නෝට් එකට ගන්න ඕනි. අවසානයේදී වීඩියෝ ටික ඉවරනාට පස්සේ ලස්සන නෝට් එකක් ඔයාලට ලැබෙයි. අපි මං කලින් කිව්වා වගේ
එක එක ගණන් වලට එක එක ගණන් රටාවලට දරුවෝ පුහුණු කරන්නේ අපි. දරුවන්ට අවබෝධය දෙනවා. ඕනම ගාණක් හදන්න පුළුවන් විදියට දරුවව හදනවා. ඒ අවබෝධය තුලින්. යාන්ත්‍රික විදියට නෙවෙයි. හරි. ළමයි මේ මම මේ වගේ ප්‍රතික්‍රියාවක් ලිව්වොත් මේ බලන්න. I2 YUI S2 YUI ප්‍රතික්‍රියා කරලා හදනවා HI කියන වායු දෙකක්. තුලිතයි නේද? ඔව් තුලිතයි. මේ මෙතන එකයි මෙතන එකයි මෙතන දෙකයි. හරි. මෙයාගේ KP ලිව්වොත් කෙලින්ම KP සමානයි. කියන්නකෝ උදව් කරන්නකෝ. දකුණේ පැත්තේ ඉන්නවා HI. P ආංශික පීඩනය කාගේද HI වල. ගෑස්. අපි මේ වගේ දෙකක් ඉන්නවනේ. දෙක දාන්න. බෙදීම. වම් පැත්තේ I2 වල ආංශික පීඩනය. ගුණ කිරීම. S2 වල ආංශික පීඩනය. අපි මෙයාගේ ඒකකය මොකද්ද? මෙයාගේ ඒකකය මොකද්ද? මේ බලන්නකෝ. මේ දකුණු පැත්තේ පීඩන දෙකක් ඉන්නවා උඩ. වම් පැත්තේ යට පීඩන දෙකක් ඉන්නවා. උඩ පීඩන දෙකට යට පීඩන දෙක කැපිලා ගියාට පස්සේ ඒකක එකයි නේද? ඒකක එකයි. මේක ලියා ගන්න. හොඳයි. ළමයි එතකොට සමතුලිතතා නියත සඳහා ඒකක තියෙන්න පුළුවන් නැත්නම් මේ වගේ ඒකක එක වෙන්නත් පුළුවන්. සමතුලිතතා නීති කියන ළමයි මාන රහිත රාශියක්. මාන නැහැ මෙයාලට. ඒකක තිබුණත් මාන නැහැ. හරි. සමතුලිතතා නීති කියන්නේ ඒකක තිබුණත් මාන නොමැති රාශියක්. මතක තියාගන්න. හරි. තමයි මේ විෂම ජාතිය පද්ධතියක් ගත්තොත් මම උදාහරණයක් විදිහට මේ බලන්නකෝ. කැල්සියම් කාබනේට් ඝනය වියෝජනය වෙනවා. මේක සමතුලිත ප්‍රතික්‍රියාවක්. කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය මේ මෙතනක් ඝන මෙතනක් ඝන සහ වායුවක් හැදෙනවා CO2 කියලා. මේකට මට දාන්න පුළුවන්ද KP? මට KC දාන්න පුළුවන්ද? මට කියන්නකෝ KC. අපි දැම්මයි දත්. KC සමානයි මොකද කියන්නේ? අපි ඝනයක සාන්ද්‍රණීය නියතයක්සේ සැලකුවානේ. උෂ්ණත්වය වෙනස් කරාට ඝනයක සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි සැලකුවා. නේ? යකේ සාන්ද්‍රණ නියතකයක්. ඒ නිසා මෙයා සහ මෙයාගේ සාන්ද්‍රණ නොලියා අපි කෙලින්ම මේ වායුවේ සාන්ද්‍රණය පමණයි නේද KC සඳහා ලිව්වේ. CO2 ගෑස් වල සාන්ද්‍රණය. මේක එදා අපි කතා කළා. අපි කිව්වා මුලින්ම KC ඩෑෂ් කියලා ප්‍රකාශනය කරගෙන මතකද? මෙයාලගේ සාන්ද්‍රණ වම් පැත්තට අරන් ගිහිල්ලා නේ. ඒ අර සමතුලිතතා නීතියෙන් ගුණ කරලා ලැබෙන සම්මස්තගය සඳහා තමයි මම KC කියලා ලිව්වේ නේ. මතකද? නැවත බලන්න ඕන. මේක තමයි KC. KP සමානයි මොකද? KP ලියද්දිත් කොහොමද ඝනයකට තමයි ආංශික පීඩනයක් නැහැනේ. වායුව විතරනේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ විතරක් ලියන්න. P ආංශික පීඩනය කාගේද? CO2 ගෑස්. කාරණා පැහැදිලිද? ලේසි නේද ළමයි? ඔව්. මෙයාගේ ඒකකය මට කියන්න පොඩ්ඩක්. මට වර ඒකකය මම වලට දෙන්නේ මෙතන මේ පොඩ්ඩක් කරා. අවබෝධය වැඩිපුර හදා ගන්න. දැන් මෙතන තියෙන ආංශික පීඩන එකක් නෙමෙයි. CO2 වල ආංශික පීඩන විතරයිනේ. එහෙනම් ඔයාලට එක ආංශික පීඩනයක් තියෙන්නේ. NM ඍණ 2 කියන එක කියනවා. මෙතන අගයක් එක්ක ආංශික පීඩනයක්. ඒ අගයක් එක්ක එකකයක් කියනවා. මම අගය ලිව්වේ නැහැ. එකක විතර ලිව්වා. උලක් නැහනේ. හරි. ළමයි මේ මට පුළුවන් වායුමය පද්ධතියක KP සහ KC අතර සම්බන්ධයක් ව්‍යුත්පන්න කරන්න. අපි පොඩි මාතෘකාවක් දාගමුද? දරුවෝ දාගන්න මෙන්න මේ විදිහට මාතෘකාව. මොකක්ද මාතෘකාව? වායුමය පද්ධතියක් සඳහා KP සහ KC අතර වායුමය පද්ධතියක් සඳහා KP සහ KC අතර සම්බන්ධයක් ව්‍යුත්පන්න කිරීම. හරි බලන්න. මම මෙතනදී ගන්නවා වායුමය පද්ධතියක් A. මොකද වායුමය පද්ධතිය ළමයි මම පොඩිය ලියන්න වම් පැත්තේ මඩ ඉඳ මදි වුණොත් කියලා A B එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මේක සමතුලිතයක්. මේක සමතුලිතයක් C සහ D හදනවා. මේකත් වායු. ළමයි මේ මෙයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණිකයන් ලියන්න. මෙයා සිම්පල් A, මෙයා සිම්පල් B, මෙයා සිම්පල් C, මෙයා සිම්පල් D කියලා. හරි.
මේ මට බැරිද මෙයාගේ KP සඳහා ප්‍රකාශනයක් ලියන්න? පුළුවන්. මට බැරිද මෙයාගේ KC සඳහා ප්‍රකාශනයක් ලියන්න? පුළුවන්. මම මේ දෙක මුලින්ම ලියලා ඉන්නම් ඔයාලට පෙන්නන්න. මගේ KC සමානයි මට ප්‍රකාශන ලියන්න බලන්න. KC සමානයි කොහොමද? C වල C එක ගවායුවක්. එයාගේ ස්ටොකියුමිතිය මොකක්ද ළමයි? C. D වල එයාගේ ස්ටොකියුමිතිය සංගුණිකය මොකක්ද? D. බෙදීම වම් පැත්ත. A වල සාන්ද්‍රණි එයාගේ ස්ටොකියුමිතිය සිම්පල් A. B වල සාන්ද්‍රණි එයාගේ ස්ටොකියුමිතිය සිම්පල් B. ඔන්න ළමයි සාන්ද්‍රණය ඇසුරින් මම ප්‍රකාශ කළා. මට ඒක කරන්න පුළුවන් කියලා මම පෙන්නවා. ඊට පස්සේ පීඩන ඇසුරුමුත් අපි කරමු බලන්න. KP සමානයි. KP සමානයි කොහොමද? C වල ආංශික පීඩනය. PC වායුව. එයාගේ ස්ටොකියුමිතිය C නේද ළමයි? වරහනක් දාලා මෙහි විදිහට C කියලා දාන්න. ළමයි මේ කොටු වරහන මෙතන සාන්ද්‍රණය ප්‍රකාශ කරන එක. මෙතන කොටු වරහනක් නොවේ. ඊට පස්සේ D. D වල ආංශික පීඩනය. එයාගේ ස්ටොකියුමිතිය D, simple D. හරි. බෙදීම. මේ පැත්ත A වල ආංශික පීඩනය A. B වල ආංශික පීඩනය P, B. යගේ ආංශික පීඩනය B. ළමයි මේ කොටු වරහනක් නෙවෙයි සාමාන්‍ය වරහනක් තියෙන්නේ. හරි. ඔන්න KP සඳහා ප්‍රකාශනය ලිව්වා. ළමයි මම දැන් මෙන්න මෙහෙම දෙයක් කරනවා හොඳට බලා ගන්න. ඔයාලා දන්නවනේ PV සමානයි nRT කියලා දන්නවා. මේකේ V එක දැන් දකුණු පැත්තට අරගෙන ගියොත් P සමානයි n මේ B කරන් යනවා n ට යටින් තියෙන මේ විදියට RT. මේ මොකද්ද මේ? n යට V කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය නේද? මේ මවුල බෙදීම පරිමාව කියන සාන්ද්‍රණය. එහෙනම් මට ලියන්න පුළුවන් P සමානයි concentration C RT කියලා. මට දැන් පුළුවන් ළමයි මේ මොකද්ද? PC කියන්නේ C වල ආංශික පීඩනය. C වල ආංශික පීඩනය වෙනුවට මට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් එයාගේ සාන්ද්‍රණය වැඩි කිරීම එක RT කියලා. D වල ආංශික පීඩනය වෙනුවට මට ලියන්න පුළුවන් පීඩනය වෙනුවට ලියන්න පුළුවන් එයාගේ සාන්ද්‍රණ්‍ය වාරයක් RT කියලා. දැන් A B C D කියලා වායුමය පළ හතරක් තියෙනවනේ. ඔය හතර දෙනාගේ A වල ආංශික පීඩනය වෙනුවට මම ලියනවා A වල සාන්ද්‍රණ්‍ය වාරයක් RT කියලා. B වල ආංශික පීඩනය වෙනුවට මම ලියනවා එයාගේ සාන්ද්‍රණ්‍ය වාරයක් RT කියලා. මෙයාගේ මේ හතර දෙනාගේම ආංශික පීඩන වලට ආංශික පීඩන වෙනුවට මම එයාගේ සාන්ද්‍රණ්‍ය ඇසුරින් ප්‍රකාශන ගන්නවා. බලන්න කරන වැඩි. මේ බලන්න මම කරන වැඩි. PA සමානයි මට කියන්න PA සමානයි. එයාගේ සාන්ද්‍රණ්‍ය වාරයක් RT නේ. ඒ වල සාන්ද්‍රණය A ගෑස් වල සාන්ද්‍රණය වාරයක් RT. ඔය විදිහට මට කියන්න B වල PB සමානයි B වල සාන්ද්‍රණ්‍ය වාරයක් RT. හරි. ඔය විදිහටම ළමයි CD වලත් ලියමු. PC C වල ආංශික පීඩනය සමානයි C වල සාන්ද්‍රණ්‍ය වාරයක් RT. PD කියන්නේ මොකටද එතකොට? D වල ආංශික පීඩනය RT. දරුවෝ හොඳයි මුලින්ම වීඩියෝ එක නතර කරලා මේ ටික ලියාගත්තා නම් තව ලියන්න තියෙනවා. නේද? මේ ටික ලියාගත්තා නම් හොඳයි. හරි. මේ බලන්නකෝ. දැන් මම කරන්නේ මෙයාගේ ආංශික පීඩනය වෙනුවට මේක ලියනවා. මේ D වල ආංශික පීඩනය වෙනුවට මේක ලියනවා. A වල ආංශික පීඩනය වෙනුවට මේක ලියනවා. මේ ආංශික පීඩනය වෙනුවට මේක ලියනවා. B වල ආංශික පීඩනය වෙනුවට මේක ලියනවා. මේක දිහා බලගෙන මම කරන්නේ. ඔන්න මම කරනවා KP සමානයි. මේ KP ට ආදේශය කියලා ලියන්නකෝ. KP ට ආදේශය. ඒතර KP සමානයි මොකටද? ළමයි කියන්න බලන්න KP සමානයි. මෙයා වෙනුවට මොකද ලියන්න ළමයි? CR කියලා. C RT. ළමයි ඒකේ C වනි බලය නේද ළමයි මෙතන? C වන බලය නේද? එතකොට මෙයාට C කියලා දාන්න පුළුවන් මේ විදියට. මෙයාට C කියලා දාන්න පුළුවන් මේ විදියට. මේ RT ටත් වෙනම C කියලා දාන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ දෙදෙනාටම ළමයි මේ ආංශික පීඩනයට C කියලා බලයක් එනවනේ.
ඒතර මේ ආංශික පීඩනයට මේ සෙට් එකටම C කියලා බලයක් දාන්න පුළුවන් එළියෙන්. දැන් මට මම මෙහෙම ඔයාලට ඔක තේරෙන්නේ නැත්නම් මේ දාන්නකො ඉවලන්නකො. හරි ආයි බලන්න. ආංශික පීඩනය PC වල ආංශික පීඩනය C වෙනි බලයනේ. හරි ආංශික පීඩනය කියන්නේ මේක. C RT. ඔය ආංශික පීඩනේ C වෙනි බලයනේ. නම් මේ පොදුවේ මම ලියන්නම් මෙහෙම. පොදුවේ C වෙන බලය. ඔය දෙන D වලත් ලියන්න මම ඔය විදිහට. ඔයාලා තනියෙන් ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්ම මේක. මෙයාගේ පොදුවේ T වෙන බලය. වීඩියෝ නතර කරලා A සහ B යටින් ලියන්න මේ A වල සහ B වල ආංශික පීඩනය. හරි. මම දැන් කරන්නේ මෙන්න මේක. හොඳට බලන්න. මෙතනත් RT ඉන්නවා, මෙතනත් RT ඉන්නවා, මෙතනත් RT ඉන්නවා, මෙතනත් RT ඉන්නවා. RT පද මම වෙනම ගන්නවා එළියට. එතකොට මට ලියන්න පුළුවන් C gas. එයාගේ සාන්ද්‍රණය. ළමයි මෙයා C කියන බලය මේ තුන් දෙනාටම අයිතිනේ. මේ C කියන බලය මේ හැමෝටම අයිති. ඒත් මේ C මෙයාටත් අයිති, මේ දෙන්නටත් අයිති. මෙයාට අයිති විදිහට ලියුවොත් මෙතන මෙහෙම ලියන්න පුළුවන්. මෙතනත් ඕක ලියනවා. D සාන්ද්‍රණය එළියට ගන්න යා. වෙනම ගන්න. RT වලින් මුදවලා ගන්න එළියට. මේ D එනවා මෙතන. බෙදීම. A වලටත් මේක අයිති මේම. A එයාටත් අයිති මෙයාව. ඊට B වලටත් අයිති මෙයාව. ගැටලුවක් නැහැ නේ. හොඳයි. දැන් RT පද හැමෝටම පොදු නිසා මම මෙහෙම RT කියලා ලියන්නම්. මට එනවා මේ උඩ බල එකතු කරන්න පුළුවන් C. මෙතන RT වලට C ඉන්න, මෙතන RT වලට D ඉන්නවනේ. මේ දෙක RT පොදු පදයකට ගත්තොත් මේ දෙක එකතු වෙනවා. C දන D. ළමයි මේවා බෙදීමක් විතරනේ තියෙන්නේ. මේ RT තියෙන ඉර යට. ඒ නිසා මෙතන ඍණ AB කියලා එන්නේ. ඍණ A ධන B. බලන්න ළමයි මේ C සහ D කියන්නේ මොකද්ද? මෙයාලගේ ස්ටෝකියමෙත්‍රික සංගුණකයන්. මෙතන A සහ B කියන්නේ මොකද්ද? මෙතන ස්ටෝකියමෙත්‍රික සංගුණකයන්. එතකොට මොකද වෙලා තියෙන්නේ? දකුණු පැත්තේ ස්ටෝකියමෙත්‍රික සංගුණකයන්ගෙන් අඩු වෙලා තියෙනවා. වම් පැත්තේ ස්ටෝකියමෙත්‍රික සංගුණකය. හරි. එතකොට සම්බන්ධයක් එනවා KP සමානයි. ළමයි මේ මොකද්ද? හොඳට බලන්න මේ මොකද්ද? මොකද්ද මේ? සාන්ද්‍රණ දකුණු පැත්තේ සාන්ද්‍රණ බෙදීම වම් පැත්තේ සාන්ද්‍රණ නේද? A හා B කියන වම් පැත්තනේ. සමානයි මේකට නේද? KC නේද මේ? ඔව් ළමයි මේ KC. මේ KC. වාරයක් RT ළමයි මම මේක මේ දකුණු පැත්තේ ස්ටෝකියමෙත්‍රික සංගුණකයෙන් වම් පැත්තේ ස්ටෝකියමෙත්‍රික සංගුණයෙන් අඩු කරාම එන අගයට මම ගිලනවා සිම්පල් ඩෙල්ටා n කියලා. මෙන්න මෙහෙම ප්‍රකාශනයක් මට ගන්න පුළුවන්. KP සමානයි KC වාරයක් මේවා කැපිටල් අකුරු KP සමානයි KC වාරයක් RT වල ඩෙල්ටා n කියලා මට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ලීසි නේද? මේ ප්‍රකාශනය ගොඩක් වැදගත් අපිට ඉස්සරහට ගණන් හදන්න. මේ ඔළුවේ තියාගෙන ඉන්න. ගණන් හදන්න පටන් ගත්තට පස්සේ අපි ලස්සන ගණන් ටික හදමු. මේව ඉස්සරහම අල්ලගෙන ඉන්න. හොඳයි ළමයි වීඩියෝ එක නතර කළා. මේව ලියන්න. ඕක මම ඇමෝනියා වායු සඳහා දාලා බලන්නද? මේ බලන්නකෝ. ඇමෝනියා වායු සඳහා N2 H2 ප්‍රතික්‍රියා කළන ඇමෝනියා හැදුවේ මතකනේ. හොඳයි. මෙතන 2 ආවා. මෙතන 3 ආවා. ඔන්න තුලිතයි. හොඳයි ළමයි. දැන් මෙයාගේ KP සමානයි. සමීකරණය මොකද්ද? KC වාරයක් RT වල ඩෙල්ටා n. හරි මේ බලන්නකො KP සමානයි KC වාරයක් RT වල ඩෙල්ටා n කියන්නේ මොකද්ද? දකුණු පැත්තේ ස්ටෝකියමෙත්‍රියෙන් අඩු කරන්න ඕනේ වම් පැත්තේ ස්ටෝකියමෙත්‍රික සංගුණක වල එකතුව. දකුණු පැත්තේ මෙතන 2යි. එකෙන් අඩු කරන්න වම් පැත්තේ මෙතන 1යි. දාන්න මෙතන 3යි. එතන මොකක්ද දෙන්නේ? KP සමානයි KC වාරයක් RT වල මොකද්ද ළමයි? මෙතන 2යි මෙතන 4යි. දෙකෙන් 4ක් ගියාම ඍණ 2යි.
ඍජු 2යි කියලා එනවා. ඒ කියන්නේ KP සමානයි KC බෙදීම RT වල වර්ගය කියලා එනවා. එහෙම නේද? මේක ඉර යටට ගත්තා මෙහෙම. එතකොට මේක වර්ග වෙනවා. ඕන තව ගන්න පුළුවන් මේක මෙහෙට අරගෙන ගියොත් KP වාරයක් RT වල වර්ගය. මේක දකුණු පැත්තට ගියා මේ දෙක ගුණ වෙනවනේ මේ විදිහට. සමානයි KC ට. ඔහොම ගන්නත් පුළුවන්. කැමති විදිහට ගන්න පුළුවන්. ගණන් හදන්න. මේ එක එක විදිහට ඉඳලා පුරුදු වෙන ළමයි. මට අවශ්‍ය අන්නේ දැනුම. මම තව එකක් දෙනවා. ළමයි බිඩු නතරට ඔක ලියා ගන්න. H2 I2 එක ප්‍රතික්‍රියා කරලා හදනවා මේ HI කියන වායු දෙකක්. මෙයාගේ KP සමානයි සමීකරණ කියනකො KP සමානයි KC වාරයක් RT ඩෙල්ටා ඉන්නේ. තමයි මේ ඩෙල්ටා n කීයද? මට බලලා කියන්න ඩෙල්ටා n කීයද කියලා. දකුණු පැත්තේ 2යි. එකෙන් අඩු කරන්න වම් පැත්තේ මෙතන 1යි මෙතන 1යි 2 නේද ළමයි? 2යි. දෙකෙන් දෙකක් ගියාම ළමයි මෙතන කීයද? බිඳුවයිනේ. RT වල බිඳුවන බල 1යි නේද? මෙතන බිඳුව ඉන්නේ මේ. දෙකෙන් දෙකක් ගියාම බිඳුවයි. එතකොට RT වල බිඳුව බලය කියන ළමයි එතන 1යි. එහෙනම් KP සමානයි කෙලින්ම KC කියලා එනවා. කාරණා පැහැදිලිද? KP සමානයි KC කියලා එනවා. එනම් මතක තියාගන්න ළමයි දෙපැත්තේ වායුමය පද්ධතියේ දෙපැත්තම ස්ටෝකියමේතික සංගුණකයන් සමානයි නම් එකතුව මේ පැත්ත එකතුව මේ පැත්ත එකතුව සමානයි නම් මෙයාගේ KP අගයමයි KC අගය වෙන්නේත් එකක් මතක තියාගන්න. ලේසි නේද? හොඳයි. ඔන්න එහෙනම් දරුවන්ට මම අද නේද මේ කොටසේදී තාමත් වැදගත් කොටස් ටිකක් කතා කළා. ඔන්න දැන් දරුවන්ට KP සහ KC කියන සමුද්‍රිතා නීති දෙකම ගැන දන්නවා. කාරණා පැහැදිලිද? මේව නැවත නැවත බලන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් ළමයි නැවත නැවත බලලා අල්ල ගන්න හැටි දරුවෝ දැනගන්න ඕනේ. කොහොම හරි කමක් නැහැ. මම එක විශ්වාසයක් දෙනවා. මොකද්ද විශ්වාසය? මේ සමුද්‍රිතා නීති සංකල්පය ගැන තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරලා යුතු ටිකක් තියෙනවා අපට. ළමයි රිසෝස් බුක් එකේ තියෙන සියලුම දේවල් ටික මම සාකච්ඡා කරනවා මතක තියාගන්න. දරුවන්ට පුංචි බාධා කිරීමක් කරනවා මේ පණිවිඩය දෙන්න ඕන නිසා. දැන් සමුද්‍රිතා වීඩියෝ ටික මේ විදිහට බලද්දී ඔයාලට අදහසක් එන්න පුළුවන් ඉදිරියේදී තියෙන නොමිලේ නේද? ඉදිරියේදී නොමිලේ තියෙන මේ සමුද්‍රිතා වීඩියෝ ටික බලන්න. ඒ වගේම සමුද්‍රිතා පාඩම කියනම ඔයාලා දන්නවා ළමයි ලොකු පාඩමක් මේක අපේ සිලබස් එකේ තියෙන දෙවැන්තම පාඩම ඇත්තම කතාව. මොකද රචනා ප්‍රශ්න 4න් 2ක් විතර අපිට කරගන්න පුළුවන් නේ. අපිට කෙමිස්ට්‍රි වල රචනා ප්‍රශ්න 4යිනේ කරන්න තියෙන්නේ. ඕකෙන් 2ක් විතර කරගන්න පුළුවන් මේ පාඩම සම්බන්ධ වෙයි. ඉතින් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් නේ. MCQ ප්‍රශ්න කීප ගොඩක් කරගන්න පුළුවන්. දෙවැන්තම පාඩම අපිට තියෙන හොඳම පාඩම. ඉතින් මේ පාඩම සම්පූර්ණ ඉගෙන ගන්න කැමති දරුවෙක් ඉන්නවා නම් හෝ මේ නොමිලේ බලන වීඩියෝ සෙට් එකම බලන්න අවශ්‍ය කරන ආස කරන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා අනිවාර්යයෙන්ම දිසාපා කියන ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මොකද මගේ තියෙන සියලුම ඉදිරියේදී තියෙන සියලුම වීඩියෝ ටික මේ ඇප් එකේ තමයි තියෙන්නේ. මේ ඇප් එකේ ලස්සනට පිළිවෙල මාතෘකාවෙන් මාතෘකාවට වීඩියෝ ටික තියෙනවා. පිළිවෙලකට තියෙනවා. ඉතින් ඒක හරි ලේසියි කරන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන ඇප් එකක්. මේ ඇප් එක වලට පුළුවන් Android ෆෝන් එකක් තියෙනවා නම් Play Store එකේ බලන්න. Play Store එකේ නම ගහලා බලන්න දිසාපා කියලා. ඉතින් ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් ඔය අලුතෙන් එන Huawei ෆෝන් වලට වගේ නම් apps gallery එකක් තියෙන. ඉතින් එයාලගේ apps gallery එකේ දිසාපා කියලා ගහලා බලන්න අනිවාර්යයෙන්ම ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. නොමිලේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන ළමයි. ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න තැනක් තියෙනවා. ඉතින් ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ දරුවන්ට මැසේජ් එකක් එනවා ඇප් එකෙන්. ඒ ඇප් එකේ මැසේජ් එකේ තියෙන අංක ටික මැසේජ් එකේ තියෙන අංක ටික ඔයාලට ඇප් එකට ලබා දෙන්න තියෙනවා. ලබා දුන්නාට පස්සේ ඔයාලා කෙලිම රෙජිස්ටර් වෙනවා ඇප් එකේ. ඊට පස්සේ නම, පාසල පොඩි පොඩි විස්තර ටිකක් දීලා රෙජිස්ටර් වෙන්න. ඇප් එකට ගියාට පස්සේ දරුවන්ට ක්‍රිසාන් ජයරත්න කියන මගේ නොමිලේ තියෙන සීලුම වීඩියෝ ටික පිළිවෙලකට දරුවන්ට බලන්න පුළුවන්. සමතුලිතතාව විතරක් නෙවෙයි ඉදිරියේදී මේ වෙනකොටත් කාබනික රසායනය සීලුම පාඩම් ටික වල ඉගෙන ගන්න පුළුවන්. සමතුලිතතාවය සීලුම පාඩම් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට. දැන් සමතුලිතතාවය ගත්තොත් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට බය නැතුව හොඳට උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතන දෙනවා. ඔයාලා මේ දක්වා කිසිදු පන්තියකදී ලැබපු නැති ඉගෙනීම් රටාවක්
ඉගැන්වීම් රටාවක් ඔයාලට අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ ක්ලාස් එක තුලදී දැක ගන්න පුළුවන් එක විශ්වාසයෙන් කියන්නේ. ඉතින් මේ කාබනික රසායන, අකාබනික රසායන, සමතුලිතතාවය සහ අනිකුත් සියලුම පාඩම් හරිම පහසුවෙන් ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඇප් එකක් මේක. අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරගෙන මගේ වීඩියෝස් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යයෙන් WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් කොහොමත් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් මගේ ඉදිරියේදී මගෙන් අවශ්‍ය කරන සියලුම උදව් WhatsApp message එකක් ඇසුරින් 071 89 52 983 මේ ටෙලිෆෝන් නම්බර් එකට message එකක් එවලා මගෙන් අහගන්න ඕනම උදව්වක් මම ඔයාලට කරන්නම්. ඔය මේ ඔයාලගේ මේ කම්පියුටර් එකකින් නේද ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් පරිගණකයකින් එහෙම නැත්නම් Apple phone එකකින් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් එයාලා www.disapa.lk කියන වෙබ්සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා මගෙන් අවශ්‍ය කරන ඒ උදව්ව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි වීඩියෝ කොහොමද දිගටම කරගෙන යන්නේ මේ සියලුම වීඩියෝ ටික මුලින්දලා බලලා නෝට් එක ලස්සන ලියා ගන්න. ඔයාලට ලස්සනට තේරෙයි. ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් තේරෙයි. මුල් වීඩියෝ ටිකෙන්ම ඔයාලට පුළුවන් KP KC ඇසුරින් තියෙන සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතනදී ලබා දෙනවා. වීඩියෝ ටික කොහොමද දිගටම බලාගෙන යන්න ඇප් එක දාගෙන. හරි. ඒ සියලුම සාකච්ඡාවලින් පස්සේ අපි ගණන් හදන්න පටන් ගන්නවා.